ඉතාමත් වමනාවෙන් ඕනෑකම මේ දේශනාව අහන්න කියලා. සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාව වේදනාව අනුව බලන්නේ කොහොමද කියන ධර්මතාවය මම මාතෘකාව වශයෙන් ලැබුවේ. ඒ ටික පැහැදිලි කරන්න කලින් අතිශයම වටිනා ධර්මතාව ටිකක් මම මේ මොකද කියනවා. අන්න ඒ ටික අතිශයම අපිට වටිනවා. අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජන සංධාවතං සංසාරිතං. පින්තුනි ඔබත් මමත් අපේ හැම කෙනෙක්ම අවිද්‍යාවගේ රැස්මෙන් තණ්හාවගේ බැඳීමෙන් මේ සතරෙන්නේ මේත දුවන පරිසරය. මේත දුවන පරිසරන සසරේ මුල් කෙලවරක් පිනෙන්නේ නැහැ, පනවන්න පුළුවන් කමක් නැහැ කියලා පෙන්නනවා. තණ්හාව නැති සංයෝජනයේ බැඳෙන්න මූලික හේතුව අවිද්‍යාව නැමැති වැස්ම. මේ අවිද්‍යාව නැමැති වැස්ම දුරු කරගන්න බැරි වෙච්ච නිසා මේ සංසාරේ ඉන්නේ. පින්වත්නි, ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මහා ජල සාගරයේ හිඳින දවසක් මට කියන්න පුළුවන්. මේ මහා පෘථිවිය පොළොව තලය අවසන් වෙන විනාශ වෙන දවසක් මට කියන්න පුළුවන්. හිමාල පර්වතාදී පර්වතයන් ක්ෂය වෙන දවසක් කියන්න මට පුළුවන්. ඒ අවිද්‍යාවෙන් යුක්ත කෙනාගේ දුක අවසන් වෙන දවසක් මට කියන්න බෑ කියලා බුදුජානක වහන්සේ පෙන්වනවා. තතෝ මලං මලතරං අවිද්‍යා අරමං මලං ඒතං මලං පහත්වාන නිමලා හොත වික්‍රේ. මලයන් අතර අවිද්‍යාව තමයි ලොකුම මලය. මේ මලකඩ වර්ගදී මේ මලකඩයන් අතර අවිද්‍යාව තමයි පරමම මලකඩ. ඒතං මලං පහත්වාන. ඒ අවිද්‍යාව නැමැති මලකඩේ දුරු කරලා නිමලා හොත වික්‍රේ. නිර්මල වෙන්න. කෙනෙක් නිර්මල වෙන්නේ මේ අවිද්‍යාව නැති. ඒ සඳහා බොහෝම වටිනා අතිශයම වටිනා බොහෝමයක්ම වටිනා ගෞරවණීය විදිහට වටිනා දහම් කරුණක් මොකෙන්දයි හදන්නේ. ඒ නිසා දෙයට අහන්න ඕනේ. සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ පළවෙනි කොටසේ කියනවා මේ සතිපට්ඨාන භාවනාව කරන්න සුදුසු කෙනා කවුද කියලා. ඒකේ පෙන්නනවා සියලු කුසලයන්ට මුල් වෙන සීලයක ඉස්සෙල්ලා පිළිටන්න. ඒ වගේම ධිට්ඨිය ඍජු කරගන්න. සීලයක පිළිටලා ධිට්ඨිය ඍජු කරගත්ත කෙනා සුදුසුයි සතිපට්ඨාන භාවනාව කරන්න. එතකොට කොහොම හරි කාට හරි මේ සතිපට්ඨාන භාවනාව වඩලා නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ නැහැ. හොඳට පිළිසිදු සීලයක් ඇතුව ඍජු ධිට්ඨියකින් යුක්තව තමයි මේ සතර සතිපට්ඨාන වඩන්න ඕනේ. එතනදී දෙන්නවා සාල සූත්‍රයේදී මේ සතිපට්ඨානයේ වඩනකොට දැන් අද මම වේදන ප්‍රශ්නාව මාතෘකා කළේ ආධුනික පුද්ගලයා ආධුනික යෝගාවචරය වේදන ප්‍රශ්නාව වඩනකොට වේදනාව කියන ධර්මතාවයේ යථාභූත ස්වභාවය වේදනාව කියන්නේ මොකක්ද කියන මූලික දැනුම එනවා. සීක පුද්ගලයා වේදනානුපස්සනාව වඩනකොට වේදනාව කියන්නේ මොන වගේ ධර්මයක්ද කියලා පිළිසිඳ දකින්න පුළුවන් වෙනවා. රහතන් වහන්සේ නම වේදනාව අනුව බලනකොට වේදනාවෙන් විසංයුක්තව වේදනාවේ
ඇලෙන්නේ, ගැටෙන්නේ, බැඳෙන්නේ නැතුව වෙනව වාසය කරනවා. මේ සතිපට්ඨානේ වැදුවට එකම හේතුල කෘත්‍යයන් ආනක්ෂයක් තියෙනවා. එතෙන්දී දැන් සතිපට්ඨානේ වඩන්න ඕනේ සීලයක පිළිලා චිත්තය විදි කරගත්ත කෙනා. මොකක්ද ඍජු දිට්ඨිය? සමාධිය. යම් කිසි කෙනෙකුට දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ මෙන්න මේ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙනවා නම් වෙනවා නම් අන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි විදුතික්කේ. මොකද සතිපට්ඨානයේ සත්‍යයන් අතර මාර්ග සත්‍යයටයි. දුක කියන්නේ මොකක්ද කියලා දුක්ඛ සත්‍ය දැකලා දුක ඇති වෙන හේතුව මෙන්න මේකයි කියලා සමුදය සත්‍ය දැකලා ඒ සමුදය දොරවුණු දුක දුර වෙනවා කියලා නිරෝධ සත්‍ය දැනගත්ත කෙනා කරන වැඩ පිළිවෙලක් සතිපට්ඨාන භාවනාව. ඒ නිසා සතිපට්ඨාන භාවනාව කරන ආකාරය පැහැදිලි කිරීමට මතකයි. අපි දිට්ඨිය ඍජු කර ගැනීම පිණිස දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ මොකක්ද කියන එක පොඩ්ඩක් බලමු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම මේ ලෝක ධාතුවේ පවතින යථාර්ථයක් තියෙනවා. ඇත්තක් තියෙනවා. ආර්යයන් වහන්සේලාගේ නුවණට හසු වෙන්නේ යන්නේ සත්‍යය. ලෝකයේ පවතින සත්‍ය ආර්යයන් වහන්සේලාගේ නුවණට හසු වෙන කියන එක ආර්ය සත්‍ය කියලා. අන්නේ ඇත්තයි අපි බලන්නට ඕනේ. මොකද මේ ආර්යයන් වහන්සේලා දැකපු ඇත්ත පටිච්ච සමුප්පාද ධර්මතාවය. සංයුක්ත නිකායේ දෙවෙනි කොටසේ පච්චේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ මෙන්න මෙහිම කොටසක් වෙනවා. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයාට මේ පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පන්න ධර්මය මනා නුවණින් හොඳට පිළිසින දැක්කද මනා නුවණේ සම්මප්පඤ්ඤාය තත්ත්වං එතකොට මනා නුවණින් පටිච්ච සමුප්පන්න ධර්ම පටිච්චසමුප්පාදය දැක්කොත් එයා භූපන්තයට දුවන්නේ. මම අතීතයේ හිටියනම් හිටිය කොහෙද කොහොමද කියලා අතීතයට දුවන්නේ. අපරන්තයට දුවන්නේ නැහැ. අපි මැරලා නම් කොහේ යයිද කොහොම වෙයිද කියලා දුවන්නේ. විචිකිච්ඡාව නැහැ. ඒ වගේම වර්තමාන සක්කාය දිට්ඨියකින් නැහැ. මේ පටිච්චසමුප්පාදය අවබෝධ වුණොත් කුබ්බන්තේ කාංකතේ අපරන්තේ කාංකතේ හිතින්නේ සක්කාය දිට්ඨියින් මොකද මේ දර්ශනයකින් දුරු කරගන්න කියලා. මේ පටිච්චසමුප්පාද ධර්මය මෙනෙහි කරන කොටයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. මේ ටික ඉස්සර වෙලා මම පටිච්චසමුප්පාද ධර්මය පැහැදිලි කරලා දෙන්නම්. ඒක ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට සරල උපමාවක් දෙන්නම්. ඉස්සෙල්ලා මේ උපමාව ඔස්සේ එක චුට්ටක්වත් මෙතන ඉඳලා එක චුට්ටක්වත් හිත අහකට යවන්න එපා. හොඳට මේ දේශනාව ඔස්සේ හිත යොමු කරන්න කියලා මතක් කරනවා. මේ ලෝකයේ තියෙනවා සුවඳතිමත් නාමයක් හරි ආස්තිතියමලක් හරි සත්තු සුවඳයි.
මේ මලේ සුවඳ තියෙන්නේ කොතනද කියලා බලන්න. මල් පෙත්තකට මේ සුවඳ ආයිද කියලා බලුවොත් මල් පෙත්තකට ආයිද නැහැ. එහෙනම් රේණු වලටද මේ සුවඳ ආයිද කියලා බලුවොත් රේණු වලට ආයිද නැහැ. මල් කෙමියේද මේ සුවඳ කියලා බලුවොත් කෙමිය ආයිද නැහැ. එහෙනම් නැට්ටේද කියලා බලුවොත් නැට්ටේ නැහැ. ගහේද කියලා බලුවොත් ගහේ නැහැ. ගහ නිසා නැට්ටක් හැදෙනවා, නැට්ට නිසා කෙමිය හැදෙනවා, කෙමිය නිසා මල් පෙතිය හැදෙනවා, පෙතියින් රේණු හැදෙනවා. එතකොට මේ ටික හැදෙනකොටම නැට්ට හැදිලා මලේ කෙමිය හැදිලා පෙති රේණු ටික හැදෙනකොටම ඒ ටික නිසාම උපදින සුවඳ ඒ ටිකම අල්ලගෙන පවතී. හැබැයි එක මල් පෙත්තකට ආයිත් නැහැ, රේණුවකට ආයිත් නැහැ, කෙමියට ආයිත් නැහැ, නැට්ටට ආයිත් නැහැ, සහට ආයිත් නැහැ. ඒ ටික නිසාම උපදින සුවඳ ඒ ටිකම අල්ලගත්තාම හැමදාම සුවඳති මලක් තියෙනවා. මේ මලේ සුවඳ පවතින්නේ කුමක් ඇතුළු කරගෙනද? මල් පෙති රේණු කෙමිය නැට් ගහ. සුවඳ පවතින හේතු වෙච්ච මේ කොටස් ටික හැදුනේ රේණු පෙති රේණු කෙමිය නැට් ගහ. ගහ හැදුනේ කොහොමද කියලා බලුවොත් අපිට කියන්න වෙනවා ඒක ඉස්සෙල්ලා ගහක ඇටි. ඒක ඉස්සෙල්ලා ගහක ඇටියකින් මල් ගහක් හැදුනා. ගහෙන් නැට්ටක් හැදුනා. නැට්ටින් කෙමිය හැදුනා. කෙමියෙන් මල් පෙති රේණු හැදුනා. ධර්මතාවයක් ඉබේමයි ඒ ටික සම්පූර්ණ වෙනකොටම සුවඳ වෙනවා. ඒ සුවඳ ඒ ටික ඇතුළු කරගෙනම පවතිනවා. හොඳට බලන්න බල ඇතුළු කරගෙන පවතින සුවඳ ඉස්සෙල්ලා වලින් චුට්ටක්වත් අරගත්තද? මොකද ඉස්සෙල්ලා තිබුණු ගහෙන් දැන් මේ මල සුවඳයි. නමුත් ඒ ඉස්සෙල්ලා ගහෙන් සුවඳ චුට්ටක්වත් මේ මලට ආවේ නැහැ. මේ මලේ සුවඳ කොච්චර කාලයක් තියෙයිද? මේ මලේ සුවඳ තියෙන්නේ මේ මල තියෙනකම් විතරයි. හොඳට බලන්න මේ මල් පෙති ටික රේණු කෙමිය නැට්ට ගහ ওই ටික තියෙන තාක් මේ සුවඳ ඒ ටික ඇතුළු කරගෙන පවතිනවා. ඊට පස්සේ පෙති හැලෙනකොට රේණු හැලෙනකොට කෙමිය ගැලවිලා වැටෙනකොට සුවඳත් එක්කම ඉවර වෙනවා. හැබැයි මේ මලේම මෝරන තව එකක් අනාගතේදී තව ගහක් හදනවා. ඒ ගහේ නැට්ටක් හැදේ. ඒකෙත් කෙනියක් හැදේ. ඒකෙත් මල් පෙති රේණු හැදේ. හැදෙනකොට මේ මල සුවඳ වෙනවා. චුට්ටක්වත් මේ මලේ සුවඳ එහා මලට ගියාද? හැබැයි හැමදාම සුවඳවත් දාස්මල්කි හැමදාම සුවඳවත් නාමල්කි අතීතයේ තිබුණා දැනුත් තියෙන අනාගතයටත් තියෙනවා. කිසිම වෙලාවක කිසිම දවසක අතීතයේ මලකින් මේ මල සුවඳවත් කරේ නැහැ. මේ මලෙන් දර්ශනයක්වත් එහා පැත්තේ මලකට ගියෙත් නැගත්තෙත් නැහැ. මම උපමාවක් හැදවීම සඳහා අර්ථයක් හැදවීම සඳහා මේ උපමාව කළේ. මල් පෙති හැදෙනකොට රේණු හැදෙනකොට ඒක සුවඳවත් වෙනවා කියන ධර්මතාවය. මේ මලේ සුවඳට මම උපමා කරන්නේ මොකක්ද කියලා දන්නවද? පුද්ගලයා. ඔබට මේ මම කියලා හිතනකමක් තියෙනවනේ.
සත්‍ය කියන හැඟීමක් තියෙනවනේ. මේ ආත්මය කියන හැඟීමක් තියෙනවනේ. මේ බණ කියන්නේ බණ අහන්නේ මම මේ තව සත්‍ය මම කියන්නේ සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීමක් තියෙනවනේ. මොනෝක හරියට අර මගේ සුවඳ වගේ. මේ මම වෙමි කියන හැඟීම. මේ හැඟීම තියෙන්නේ වේදනාව කියන ධර්මතාවය ඇතුළු කරගෙන. වේදනාව කියන එක තියෙන්නේ ස්පර්ශය කියන ධර්මතාවය නිසා. ස්පර්ශය කියන එක තියෙන්නේ ආයතන ටික නිසා. ආයතන ටික තියෙන්නේ මේ කය අවිඥානික වෙච්ච නිසා. කය අවිඥානික උනේ චිත්තක් මෙතෙන්ට පැමිණෙන නිසා. චිත්තක් මෙතෙන්ට පැමිණියේ කුමක් නිසාද? පෙර ජීවිතේ කර්මය නිසා. අර මේ ගහ හැදෙන්නේ කොහොමද? පෙර ගහක ඇටයක් නිසා. ඒ වගේ පෙර ජීවිතේ කර්මය නිසා විඥානය ඇතිවලා නාම රූප වල ආයතන ඇතිවලා ස්පර්ශය ඇතිවලා වේදනාව ඇති වෙනවා කියන ධර්මතාවයේ ඇති වෙනකොටම ඒ විඳින ඒ වේදනාව රස විඳින්නා නිර්මාණය වෙනවා කියන කීපීමයි දෙන්නේ. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති කියලා පෙන්වන්නේ මෙන්න මේ පුද්ගලයාගේ ඉපදීම. දැන් මේ මම ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා. හැබැයි මේ ඉන්න පුද්ගලයා මේ ඉන්න සත්වයා පෙර කර්මයට හටගත්ත විඥාන නාම රූප සලයන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටික නිසාම විපාක ස්කන්ධ ටික නිසාම ඉපදලා විපාක ස්කන්ධ ටිකම අල්ලගෙන පවතින ගතිය මේ මම කියන හැටි. මේ මම කියන හැටි අර සුවඳ මල රේණු කෙමිය නැට්ට කියන ටික නිසාම ඉපදිලා ඒ ටිකම අල්ලගෙන පවතිනවා වගේ. විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටික නිසාම ඉපදිලා ඒ ටික නිසාම අල්ලගෙන පවතින ගතියක් මේ මම කියන එක. හැබැයි මම කියන එක රූපෙද කියලා බැලුවොත් නැහැ. වේදනාවද කියලා බැලුවොත් නැහැ. සංඥාවද කියලා නැත්නම් ස්පර්ශද කියලා බැලුවොත් නැහැ. ආයතනද කියලා බැලුවොත් නැහැ. නාම රූපද කියලා බැලුවොත් නැහැ. විඤ්ඤාණද කියලා බැලුවොත් නැහැ. හැබැයි ඒ ටික නිසාම හටගෙන ඒ ටික මැදට කරගෙන ඉන්න උද්ගලයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයෙන් දැක්කා පෙර අවිද්‍යා කර්මයට ප්‍රතිසන්දි විඥානය ඇති වෙලා මෞ කුසක ප්‍රතිසන්දි අවස්ථාවනේ. ජාති කියන්නේ ඒකට. ප්‍රතිසන්දි විඥානය ඇති වෙලා විඥානය ඇතිවෙච්ච ගමන්ම නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙලා ආයතන හැදිලා ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය නිසා උපදින වේදනාවේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාවට තණ්හාවෙන් ඒ වේදනාව උපාදාන වෙලා පුද්ගලයා නිර්මාණය වෙච්ච හැටි තමයි ජාති කියන එකෙන් පෙන්නන්නේ පුද්ගලයාගේ ප්‍රතිම. දැන් මේ පුද්ගලයා මේ සත්‍යය කොච්චර කාලයක් ඉඳීද පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික ඇතිතාවකින් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නැත්නම් විඥාන නාම රූප පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටිකම නිසා ඇතිවෙච්ච පුද්ගල භාවයේ ඒ ස්කන්ධ ටිකම අල්ලගෙන පවතිනවා. මේ පුද්ගලයාට මේ සත්‍යයට ඉන්න පුළුවන්කම තියෙන්නේ මේ ස්කන්ධ ටික තියෙන සම්පතක. මේ ස්කන්ධ ටික වෙදෙනකොට විඥානය නිරුද්ධ වෙනකොට කය දිරලා යනකොට ඒ පුද්ගලයාට තියෙනවා. හැබැයි මේ පුද්ගල භාවයේ
තියෙද්දි මේ ජාතිය වුණොත් ඉපදීම වුණොත් පුද්ගලයාගේ තියෙන දෝෂය තමයි පුද්ගලයා කර්ම රැස් කරගන්නවා. ස්කන්ධ ටික අවසන් වෙනකොට පුද්ගල භාවය අවසන් වුණාට කර්මය අවසන් වෙන්නේ නැහැ. අන්දැති කරගත්තේ පුද්ගලයා රැස් කරගත්ත කර්මය නැවත විපාක ස්කන්ධයක් හැදෙනවා. නැවත ප්‍රතිසන්දිය විඥානයක් හැදෙනවා. අන්දැති කරගන්න කාලය නැවත මෞපුතකට ප්‍රතිසන්දි වශයෙන් ගත කරනවා. එතෙන්ට විඥාන නිසා නාම රූප වෙලා ආයතන ටික හැදිලා ස්පර්ශය ඇති වෙනකොටම ස්පර්ශය ඇති වෙන වේදනාව ඇති වෙනකොටම වේදනාවේ රස විඳින අනුබලන පුද්ගලයා නිර්මාණය වෙනවා. එදාට මේ වගේම තමන් උපදිනවා. එදාට ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳිනවා. දුක් දුම්නස් විඳිනවා. ඒ පුද්ගලයා එදාට කර්ම කරගන්නවා. ඒ ස්කන්ධ ටික අවසන් වෙනකොට ඒ පුද්ගලයාට අවසන්. හැබැයි රැස් කරගත්ත කර්මය ආයෙත් හැපෙනවා. හොඳට බලන්න පෙර ජීවිතයේ කර්මය නැමැති බීජ හේතු වුණා ගහක් හැදෙන්න වගේ විපාක ස්කන්ධ ටික හැදෙන්න ස්කන්ධ ටික නිසා ඇති කරගත්ත තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ස්කන්ධ ටිකම බදාගත්තාම පුද්ගලයා නිර්මාණය වෙනවා. ඒ පුද්ගලයා උපන්නාට පස්සේ දෙදවීමේ දුක්, මහල් වීමේ දුක්, මරණයටපත් වීමේ දුක්, නිന്ദා, අපහාස, ඇනුම්, ගනුම්, කායික මානසික සියලු දුක් දැන් විඳිනවා. ඒ විතරක් නෙවෙයි පුද්ගල භාවයේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනන්‍යාභි සංස්කාර ප්‍රකාශ කරනවා. විඥානි නිරුද්ධ වෙනකොට ස්කන්ධ ටික අතහැරෙනකොට පුද්ගල භාවය අතහැරෙනවා. හැබැයි අර කර පුද්ගල භාවයේ තේසක කාරණ අතහැරෙන්නේ. ඒ කාරණේ හේතු වෙන නැවත විපාක ස්කන්ධ ටිකක් ඇති. ආයත විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු වුණාම සංහව පාදාන කෙලස් ටික එකතු වුණාම ආයත පුද්ගලයා නිර්මාණය වෙනවා. ආයත පුද්ගලයා නිදවීමේ දුක්, මහල වීමේ දුක්, මරණ දුක්, අප්‍රියමයි පියුප්‍රියංගෙන් වෙන්වීම, හිතන බලාපොරොත්තුෙන් දෙන නොලැබීමේ දුක්, සියලු දුක් විඳිනවා. ඒ පුද්ගලයා ආයත කර්ම රැස් වෙනවා. ඒ දුක් විඳ පුද්ගලයා ස්කන්ධ ටිකත් එක්ක ඉවර වෙනවා. හැබැයි කර්ම ඉවර වෙන්නේ. ඒ කර්මය ආයත ප්‍රතිසන්දි විඥානයක්. මේ වගේ මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් වෙන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ මුල් කෙලවරක් වෙන්නේ. හොඳට බලන්න මෙතන මේ මල සුවඳපත් වුණාට ඉස්සෙල්ලා මලින් කිසිවක් ගත්තේ නැහැ වගේ දැන් මේ මම මේ සත්‍යය මේ පුද්ගලයා කියලා හිතන කම කෙනෙක් ඉන්නවා නම් ඔබ දැක්කොත් පෙර අවිද්‍යාවෙන් රැස් කරපු කර්මයේ හේතු වුණා ප්‍රතිසන්දි විඥානය හැදෙන්න විඥානේ නාම රූප ආයතන ටික හදන්න ආයතන ස්පර්ශ වෙන්න ස්පර්ශ වේදනාව ඇති වෙන වේදනාව කෙරෙහි ඇති වෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකටයි මේ පුද්ගලයා උපන්නේ කියලා ඔබ දැක්කොත් ඔබ දන්නවා මේ පුද්ගලයා අද මේ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ඇති කරගත්ත කම නිසා බිහි වෙලා ජාතිය ඇතුළේ හැද ඊට පස්සේ පුද්ගලයෙක් ඉපදුනහම කියන දෝෂේ මොකද්ද? ඒ පුද්ගලයා ලෙඩවීමේ දුක්, මහල් වීමේ දුක්, මරණ දුක්, යම්තාක් මේ දුකත් විඳිනවා. කර්මත් රැස් කරගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා බලන්න චුත්තක දෙහකට යනවාද කියලා මේ ස්කන්ධ ටික තියනකම් මේ සුවඳ චුත්තක දෙහකට යන්නේ. මේ මල් පෙති ටික හැලෙනකොට, ක්‍රීනෝ ටික හැලෙනකොට, කෙමිය ගැලෙලා ගන්නකොට සුවඳ එතනින් ඉවරයි. හැබැයි මේ මලේම මුහු කරපු ඇටයක් තමයි බැලුවේ. ඒ වගේම මේ ස්කන්ධ ටික ඇතුළු කරගෙන පවතින පුද්ගල භාවයේ මේ මම කියනකම මේ සත්‍යය කියන හැඟීම් චුත්තක ස්වභාවය. හැබැයි මේ පුද්ගල භාවයේ පිටත කරපු කර්ම නිමිත්තක් ආපහු ප්‍රතිසන්දි විඥානය හදනවා. ආයත විඥානය
නාම රූප වෙලා ආයතන හැදිලා ස්පර්ශලා වේදනා ඇති වෙනවා කියලා මේක අද කරන කර්මයේ විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. ඒ ස්කන්ධ ටිකට අර පිටි ටික සම්පූර්ණ කරලා සෝත කවම ගේන්න ඕනේ සෝත ඇති වෙනවා කියන එක ධර්මතාවයක් වගේ අවිද්‍යාව නැති නොකල මනසකට මේ විපාක ස්කන්ධ ටික ඇති වෙනකොටම ඒකේ රස විඳ ගැනීමම බලන තණ්හාව නිසා පුද්ගල භාවයේ සත්ව භාවයේ නිර්මාණය වෙනවා කියන එක ධර්මතාවය. ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු වෙච්ච ගමන් ආයි පුද්ගලයා නිර්මාණය වෙනවා. එතනට මේ පුද්ගලයා මහලු වීමේ ලෙඩ වීමේ අභ්‍යංගනා කිමේ ක්‍රියාවෙන් යම්තා දුක් විඳි. ඒ වගේම පුඤ්ඤාවේ සංකාර පුඤ්ඤාව සංකාරානිචා සංකාර කර්මත් රැස් කරයි. ඒ ස්කන්ධ ටික ඉවර වෙනකොට ඒ මල පෙට්ටි ටික හැදෙනකොට සුවඳ ඉවර වෙනවා වගේ ස්කන්ධ අවසන් වෙනකොට ඒ පුද්ගල භාවයත් ඉවරයි. හැබැයි කර්ම ඉවර වෙන කර්මයි නෑ කර්ම වල. ඒ කර්මය අපෝපස්කන්ධ වශයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ කෙලවරක් නෑ. මේ අවිද්‍යාවේ කෙලවරක් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට නුවණට අවබෝධ වුණේ මෙන්න මේ සිද්ධිය මොකද්ද? පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා විපාක ස්කන්ධ ටික තණ්හා උපාදාන කියන කෙලස් ටික ඇති වෙච්ච ගමන්ම ජාතිය නැත්නම් පුද්ගලයා නිර්මාණය වෙනවා. පුද්ගලයා ඉපදුණොත් නැත්නම් ජාතිය තිබුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන සියලු දුක් විඳින්න වෙනවා. ඒ විතරනේ කර්මත් රැස් වෙනවා. මේ ජාති නැත්නම් ඉපදීමේ ප්‍රධාන දොස් දෙකක් තියෙනවා. ඉපදීමේ ප්‍රධාන දොස් දෙකක් තියෙනවා මොකක්ද? ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායාස සම්භවಂತಿ. ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින්නත් වෙනවා. මාතු ප්‍රතිසන්දියේ පිට පවතින කර්මත් රැස් වෙනවා. ජාතිය කියන එක ඉපදීම කියන එක තිබුණොත් හොඳට බලන්න මෙන්න මෙතන යෝනේ ජාතිය කියන එක ඉපදීම තිබුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින්න වෙනවා. මාතු ප්‍රතිසන්දියට යන කර්මත් රැස් වෙනවා. ජාතියේ නිබඳු ආදීනවක් තියෙනව නේද කියලා ඔයගොල්ලෝ දැක්කේ නැත්නම් අපි දැක්කේ නැත්නම් ඊට පස්සේ ජාතිය කියන එක ඉපදීම කියන එක හැදුනේ පෙර කර්මයකට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට කෙලස් ටික යෙදුණු නිසායි මේ පුද්ගල භාවය උපන්නේ කියලා පුද්ගලයාගේ මගේ ඉපදීම මෙන්න මෙහෙම පටිච්චසමුප්පාද ධර්මතාවයක් කියලා දැක්කේ නැත්නම් ඉපදීම කියන එක තියෙන්නේ කර්මයකට හටගත්ත විපාක ස්කන්ධ ටිකකට කෙලස් ටිකක් එකතු වීම නිසා නිර්මාණය වෙච්ච පැවැත්මක් කියලා දැක්කේ නැත්තම් මේ ඉපදීම මේ වගේ දොස්සහගත එකක් කියලා දැක්කේ නැත්තම් අපි කවදාවත් ජාතිය කලකිරෙන්නේ නැහැ. ඉපදීම කලකිරෙන්නේ නැහැ. උපන්න කෙනාව ජීවත් කරවන්න හදනවා අපි කොහොම හරි. දේවල් දුරවල් යාන වාහන ඉදකඩම් හදලා මේ ඉන්න බව ඉන්න පුද්ගලයාව සතුටින් තබන්න හොඳ කෙනෙක් කරන්න ගන්නවා. අපි ජාතිය පෝෂණය කරනවා. ඉපදීම පෝෂණය කරනවා. ඉපදීම අභිනන්දනය කරනවා. ජාතිපි දුක්ඛ ඉපදීම කියන එක දුක කියලා දැක්කොත් ඇයි දුක කියන්නේ? දෙක නිත්‍ය ධම්ම සම්ප්‍රදායක ඉපදුණු කෙනාට මේ මට මහලු වීමේ දුක්, ලෙඩ වීමේ දුක්, මරණ දුක්, අප්‍රියමනායක වීමේ දුක්, ප්‍රියංගෙන් දෙවීමේ දුක්, හිතන බලාපොරොත්තු වූ කැමැති දේවල් නොලැබීමේ දුක්, මේ සියලු දුක් විඳින්න වෙනවා. පිට ධම්මව තියෙන මේ ඉපදීම මට තියෙන දුක.
ලාභ අලාභ යසායත නින්දා ප්‍රසංසාර දුක්ඛ ධර්මතා අර්ථකින් කම්පා වෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිත්‍ය සංකාර කර්ම රැස්වෙනවා. ඉස්කන්ධ ටික අතහැරන දවසට පුද්ගල භාවය අතහැරුණා. මේ කර්ම වලට ආයත් ප්‍රතිසන්දියක් හැදෙනවා. ආයත් මේ විපාක ස්කන්ධ ටික කෙලෙස් ඇති වෙලා ආයත් මේ වගේ මාව හදා ගන්නවා. නිදාරජ රාමරුන් දුක් විඳිනවා. මේ දුකේ කෙලවරක් වෙන්නේ එතකොට. යා දකින්නවා ජාතිය කියන එකේ ඉපදීමේ මෙච්චර ආදීන දෙයක් තියෙනවා. ඒකම ඉපදීම හැදුන හැටි හොඳට පේනවා. පෙර අවිද්‍යා කර්මයක විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මේ ඔක්කොම ධර්මතා කෙනෙක් ගෙනෙන්නේ. ස්කන්ධ ටිකක් හැදිලා ඒකේ ඇති කරගත තණ්හා උපාදාන භව කියන කිලස් ටිකට පුද්ගලයා උපන්නේ කියලා දැක්කාම මේ જાතියට හේතු වුණාද තණ්හා උපාදාන භව කියන්නේ. නැත්නම් තණ්හාවයි කියන කෙලෙස් අතු වුණාම එයාට තේරෙනවා මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඉතුරු හින්දා මේ જાති දුක ඇති වෙනවා. දුකක් වෙනවා જાතිය කියන්නේ දුක මෙලොව දුක් විඳින්නත් වෙනවා සම්ප්‍රදායික දුක් විඳින්න වෙනවා. දුකට හේතුව මොකද්ද? මේ જાතිය ඇති කරපු තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මොකද විපාක ස්කන්ධ ටික කියන්නක පෙර කර්මයක විපාක ස්කන්ධ ටික හැදුනොත් ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු තැනයි මේ පුද්ගලයා නිර්මාණය වුනේ. જાතිය වුනේ. මේ ಜಾති දුක පුද්ගලයේ දුක සත්‍යයේ දුක ආත්මීය කෙනෙකුගේ දුක හේතුව තණ්හා උපාදාන කෙලෙස් නැත්නම් තණ්හාවයි කියලා දැක්කහම දුක සමුදය ඥානය. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොළොත් තණ්හාව නැතිකොළොත් නැති වෙන්නේ මොකක්ද? ජාතිය නැති වෙනවා. කාගේද? මගේ ඉපදීම මේ සත්‍යයේ ඉපදීම පුද්ගලයාගේ ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිකොළොත් ආනිසංස දෙකයි. මොකද්ද? දැන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොම්න සුඛායාසයෙන් දුක් විඳින්නේ නැහැ. ඊගාවට පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිච්චාභි සංකාර රැස් කරන්නයි ඉන්නේ. කර්ම රැස් කරන්නයි ඉන්නේ. මේ ස්කන්ධ ටික අසුර කරගෙන පවතින කෙලෙස් ටික නැතිකොළොත් ජාතිය නැති වුණොත් ආනිසංස දෙකයි දිට්ඨ ධම්ම සම්ප්‍රදායික. දිට්ඨ ධම්ම ආනිසංසයට කියනවා සෝපෝචේස නිපාන, සම්ප්‍රදායික ආනිසංසයට කියනවා අනුපාදිශේෂ නිපාන. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් සියලු දුකෙන් මිදුණා. ක්ලේශ පරිනිර්වාණය නිසා ජාතිය නැති වෙච්ච නිසා අසරෝධාමෙන් කම්පා වෙන්නේ. ඒ පුද්ගලයා නැති වෙච්ච නිසා පුඤ්ඤාභි සංස්කාර සංස්කරණය සංස්කාර කරන්නේ. අපුඤ්ඤාභි සංස්කාර සංස්කරණය කරන්නේ. ආනිච්චාභි සංස්කාර සංස්කරණය කරන්නේ. සංඛාර නිරෝධේ මතු ප්‍රතිසන්දි විඥානය නාම රූප ආයතන ගත ගැනීමක් නැහැ. මතු කෙලෙස් ටික ඇතුළත පුද්ගල භාවයේ දුක් විඳින තියෙන හේතු අනාගතයට ඉන්නේ නැහැ. දැක්කා ජාතිය කියන තැන තිබුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් විඳින්න වෙනවා. මතු කර්මත් රැස් වෙනවා. ජාතියේ තියෙන දොස් දෙකයි. මේ ජාති දුක ඇතිකලේ තණ්හා උපාදාන කියන කෙලෙස්නේ පටිච්චසමුප්පාද දෙක අවේචනය කරගෙන ඉන්නේ ආසන්නම කාරණාවට. පෙර අවිද්‍යා කර්ම හේතුණා විඥානාමృతවදන පස්ස වේදනා කියන විපාකයක් ටිකක් හැදෙනවා. කියන්නේ පෙර මල් ඇටේ දෙන්නේ පෙර ගහක මල් ඇටේ හේතුණා ගහ හැදෙන්න ගහ අත් හැදෙන්න ආසන්නම කාරණා උසෝදට පිටි ක්‍රේණු ටික හැදුණු බවම සෝදේ කැසල කරගත්ත කොහෙන්ද මොතාවේ නැහැ වගේ පෙර අවිද්‍යා කර්ම හේතුණා
විඥානාම දවසන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටික හැදෙන්න ස්කන්ධ ටික හැදුණු ගමම ඇති වෙච්ච සංහව උපාදාන කියන කෙලෙසෙන් පුද්ගලයන් නිර්මාණය වුණා. ජාති ඇති වුණාම මේ ජාතියේ තියෙන දෝෂය තමයි මතක් කළේ මම දුක් විඳින්න වෙනවා කර්ම රැස් වෙනවා. එහෙනම් මේ ජාතිට කියන දුක කියලා දිට්ඨ ධම්ම සම්ප්‍රදායක මෙලෝ පරලෝ දෙකම දුක ජාතිය නිසා. ජාති හේතුන් ජාතිය කරනකොට ජරා මරණ දුක් වෙන්නේ. ජාතිට හේතුව ආසන්නම කාරණාව සංහව උපාදාන උපාදාන භව කියන කතිය හැටි සංහව. ආසන්නම පුද්ගල භාවය නිර්මාණය කරන ප්‍රධානම සාධකයේ සංහව. සංහව නැති වුණු උපාදානයේ භවය නැහැ. එහෙම වුණු ජාතිය නැහැ. ජාති නැති වුණු ජරා මරණ ශෝක වර්ගයේ දුක් දුන්නස්. ගෞරවති නානසංසෙච්චරක් විතරක් නෙමෙයි. මේ දුක නැති වෙන විතරක් නෙමෙයි. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි කාර්ම රස කරන්න ඉතුරු වෙන්නේ. කාර්මක්ෂය වෙනවා. මත ප්‍රතිසන්දේ කියන්නේ. අපි නිවනට සාමාන්‍යයෙන් කියන්නේ මොකක්ද? අජරාමර කියන්නේ. අජර කියන්නේ මොකද? ජරාව නෑ. අමර කියන්නේ මරණ. හරි අපි ඔක අනිත් පැත්ත බලමු. ජරා මරණ කියන දෙක. ජරා මරණ දෙක ඇති උනේ මොකෙන්ද? ජාති නිසානේ. ජාති පච්චාන ජරා මරණ. අජරාමර වෙන්නේ ජරා මරණ නැති වෙන මොකක්ද වෙන්නේ? ජාති නිරෝධ ජරා මරණ නිරෝධනේ. ඉපදීම නැතිවීමෙන් අජරාමර වෙනවා නේද? මේක මේ මරණයෙන් පස්සේ කියන්නේ. නිවන සාක්ෂාත් කරගන්න තියෙන අජරාමර නිවන සාක්ෂාත් කරන්නේ මරණයෙන් පස්සේද? මරණයෙන් පස්සේ නම් කවුද සාක්ෂාත් කරන්නේ? සංහව පාදාන කියන කෙලෙස් නිසා මේ පුද්ගලයා ඇති වෙනකොටම ඒ කෙලෙස් ටික නැති වෙනකොට නැති වෙන්නේ පුද්ගලයාගේ ඉපදීම ජාතිය. ජාතිය නිරුද්ධ වෙච්ච ගමන්ම අජරාමර. ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් වලින් යන්නේ අජරාමර වෙනවා. ඒ විතරක් නෙමෙයි මාතු කාර්යස් කරන්නත් වෙනවා. නිරෝධය දැක්කට පස්සේ ඊට පස්සේ හොඳට බලන්න අතීතයේදී සෝදමාල් තිබුණා, දැන් සෝදමාල් තියෙනවා, අනාගතයට සෝදමාල් තියෙනවා. කිසි කලක අතීතයේ මලේ සෝද මේ වලට ආවේ නැහැ, මේ මලේ සෝද අතීත වලට ආවේ නැහැ. හැබැයි හේතුඵල ධමයක් වුණා. අතීතයේදී මම ඉපදිලා මේ වගේම ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් විඳින්න කර්ම රැස් කරගත්තා. ඒ දුක් විඳින කම මට විඳින්න මේ ස්කන්ධ ටික තියෙන තාක් නින්දකේ. එතන නිවර. හැබැයි එදා රැස් කරගත්ත කර්මයේ හේතුණා මේ කය සවිඥානික කරන්නේ. ප්‍රතිසන්දියට විඥානය පැමිණෙන්නේ. සවිඥානික වෙලා ආයතන දෙක හැදේ ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනකොට අද කෙලෙස් ටිකේදලා අදත් මේ මම ඉන්නවා. අද ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නක් වෙනවා. කර්මත් රැස් කරගන්නවා. හැබැයි මේ මට ඉන්න පුළුවන් මේ ස්කන්ධ ටික තියෙනකම් විතරයි. අද රැස් කරගත්ත කර්ම හැබැයි ආහෝ ප්‍රතිසන්දි වශයෙන් මේ පුද්ගලයා කිසි වෙලාවක ඔගොල්ලෝ දැක්කොත් මේ මල සුවඳයි. හැබැයි සුවඳ තියෙන්නේ මේ මලේම පෙති රේණු කෙමිය කියන ටික නිසාම හටගෙන ඒ ටිකම ඇතුල් කරගෙන පවතිනවා කියලා දැක්කහම සුවඳ ඕගොල්ලෝ සැකයක් තියනවාද මේ සුවඳ කොහෙන්ද ආවේ කියලා. එහෙම නැත්නම් මේ මලේ සුවඳ කොහාටද යයි කියලා හිතනවා. හැබැයි අතීතයේ සුවඳ මල් තිබුණා. දැනුත් තියෙනවා අනාගතයක් තියෙනවා. නමුත් කිසිම කාලයක තව මලකින් තව මලක් සුවඳ වෙලා තියෙනවා. ඒ වගේ අතීතයේ පුද්ගලයා හිටියා. දැනුත් පුද්ගලයා ඉන්නවා. අනාගතයට පිටි. හැබැයි මේ ඉන්න පුද්ගලයා පටිච්චසමුප්පාදේ දැක්කොත් මේ ස්කන්ධ ටික නිසාම හටගත්ත කෙලෙස්ෙන් ස්කන්ධ ටික නතර කරනවා කියලා දැක්කොත් කිසි වෙලාවක අතීතයට යන්නේ නැහැ. අද ඇති කරගන්න කර්ම පුද්ගල භාවයේ ඉඳලා
පුද්ගල භාවයේ දුක ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් ටික මේ පුද්ගල භාවයේ ඉපදීම නිසා මේ දුක් ටික වළංගු මේ ජීවිතේ විතරයි. දුක් විඳිනවා. හැබැයි මේ පුද්ගලයා කරන කර්ම වළංගු වෙනවා යහපැත්තට ආපහු විපාක ස්කන්ධ ටික හදන්න. ඒ ස්කන්ධ ටිකේදී ආය පුද්ගලයා එතන ජරා මරණ දුක් විඳිනවා. කර්මවත් කරන ඒ ජරා මරණ එතන ජීවිතේට වළංගුයි. කර්මය හැමදාම දුකයි. ඊට පස්සේ මේ ජාතිය දොස් දැක්කා. ඉපදීම කියන්නේ දුක. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිකොලොත් ඉපදීම නැති වෙනවා කියලා දැක්කා. දුක දැක්කා. දුක ඇතිවීම දැක්කා නැතිවීම දැක්කා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියන නෝනාව මොකද්ද? මේ සම්මා දිට්ඨිය. සීලයක පිළිතලා ඕක තමයි යගේ දිට්ඨිය. ඒතකොට සීලයක පිළිතලා සතිපට්ඨාන වඩනකොට කරන්නේ මොකද්ද? මම ඊයේ මතක් කළා මේ සිද්ධිය පෙන්නලා කායානුපස්සනාව. අද වේදනානුපස්සනාව මම පෙන්නනවා. මේ වේදනානුපස්සනාව වඩනකොට වේදනාව නිසා උපන්න පුද්ගලයා වේදනාවම ඇසුරු කරගෙන ජාති ආදන්න ඉඩ දෙන්නේ. මෙන්න මේ ජාති නිරෝධය දැකලා රහතන් වහන්සේ නමක් රහත් වෙච්ච ගමන්ම ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඵලපත්‍ය වෙච්ච ඥානය ප්‍රකාශ කරනවා. මොකක්ද ප්‍රකාශ කරන්නේ? කීන ජාති ක්ෂේමී උසිතම් භ්‍රමචර්ය ඉවරයි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න ඕනේ. වඩන ඉවරයි. කලියුත් කළා කියන උත්තරය කරන්නේ. එහෙනම් එතෙන්ට යන්නයි මේ සතර සතිපට්ඨානේ වේදනුපස්සනාව වඩන්නේ. මේ වේදනුපස්සනාව වඩනකොට වේදනාව නිසාම ඉපදුණු පුද්ගල භාවය මේ වේදනාව අල්ලගෙන ඉන්නවා. ඒ තා පුද්ගලයා නැති වෙන්නේ. දර කෝටු දෙකක් එකට අතුල්නකොට ඒ නිසාම හටගත්ත ගින්නේ දර කැලි දෙක මල්ලගත්තොත් දර කැලි දෙක යන්තයක් ඇද්දේතා ගින්න නෙවෙන්නේ. දර කැලි දෙක නිසා හටගත්ත ගින්න දර කැලි දෙක අල්ලගත්තේ නැත්නම් නිවෙනවා. ඒ වගේම මේ වේදනාව නිසා හටගත්තු තණ්හාව වේදනාව අසුර කරන දුන්න නැත්නම් ඒ තණ්හාව නිරුද්ධ වෙනවා. වේදනාව නිසා හටගත්තු තණ්හාව ඒ වේදනාවම අල්ලගත්තු ඒ පුද්ගලයා මේ වේදනාව ඇතිතාවක් ඉන්නවා. වේදනාවපස්සනාව වඩනකොට කරන දේ මොකද කියලා දන්නවද? වේදනාව නිසා අලුතෙන් පුද්ගල භාවයට කරන තණ්හාව ඇති වෙන්න දෙන්නේ නැහැ. උපන්න තණ්හාවේ වේදනාව අල්ලගෙන පවතින්න දෙන්නේ නැහැ. පුද්ගලයාට දිහි වෙන්න තියෙන ආහාරය හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒකයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන පුදුජනක සතිපට්ඨාන කියන්නේ මහත්මයේ නිවනට ඒකම මඟයි කියලා. ඒකෙදි වේදනානුපස්සනාව බුදුජන් වහන්සේ දේශනා කරනවා. වේදනාවස් වේදනාව පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සත්‍යමා විනීය ලෝකයේ අවිච්ඡාතුනස. කෙලස්තවන බරැත්තුව මන නුවණින් යුක්ත වූ සිහියකින් වේදනාව දිහා බලන්න ලෝභ දේශ දෙක හික්මන විදියට. මේ වේදනාව පෙන්වන බුදුරජාණන් වහන්සේ කොහොමද නුවණ තියෙන්නේ? සුඛං වේදනං වේද්‍යමානෝ සුඛං වේදනං වේද්‍යාමිති පජානාති දුක්ඛං වේදනං වේද්‍යමානෝ දුක්ඛං වේදනං වේද්‍යාමිති පජානාති අදුක්ඛම සුඛං වේදනං වේද්‍යමානෝ අදුක්ඛම සුඛං වේදනං වේද්‍යාමිති පජානාති. සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳිනවා කියලා දන්නවා. දුක් වේදනාවක් විඳිනවා දුක් වේදනාවක් විඳිනවා කියලා දන්නවා. උපේක්ෂා වේදනාවක් විඳිනවා උපේක්ෂා වේදනාවක් විඳිනවා කියලා දන්නවා කියලා තුන් ආකාරයකට මාත්‍රිකා කළා. ඊට පස්සේ මේ මාත්‍රිකා කළ සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනාව ඔබට ප්‍රභේදගතව හම් වෙන්න පුළුවන්. සාමිස සුඛං නිරාමිස සුඛං සාමිස දුක්ඛං නිරාමිස දුක්ඛං සාමිස අදුක්ඛම සුඛං නිරාමිස අදුක්ඛම සුඛං. සාමිස නිරාමිස කියලා අර මුලින් මාත්‍රිකා කළ තුන් වේදනාව අපි කෙනාගේ ජීවිතයට හම් වෙන්නේ
සාමිත නිරාමිස කියලා. සාමිත කියලා කියන්නේ කාම නිස්සිත, දේහ නිස්සිත පංචකාමයේ ඇතුළු කළ සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. ඊගාවට නිරාමිස කියලා කිව්වේ නෙක්ඛම්ම සහගත. නෙක්ඛම්ම සහගත සැපයක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, උපේක්ෂාවක් වෙන්න පුළුවන්. කාම ලෝකයට සාපේක්ෂව රූප භව මට්ටමේ, අරූප භව මට්ටමේ, ලෝකෝත්තර මට්ටමේ වේදනා නිරාමසයි. කාම භව රූප භවයට සාපේක්ෂව අරූප භව ලෝකෝත්තර භූමියේ වේදනා නිරාමසයි. කාම භව රූප භව අරූප භවයට සාපේක්ෂව ලෝකෝත්තර වේදනා නිරාමසයි. නිරාමස වේදනාව එකින් එක වැඩෙනවා. මේ වේදනාව උප්පත්ති වශයෙන් දැන් මුලින් වේදනා තුනක් මාත්‍රිකා කළාට මේ වේදනා ගමයක් නැහැ. මුලින් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනා තුන පෙන්නලා මේ වේදනා තුන ඔබට ලැබෙන්න පුළුවන් සාමිත හෝ නිරාමිසව කියලා පෙන්නනවා. මේ සාමිත නිරාමිස වේදනාව අපිට ලැබෙන්න පුළුවන් උප්පත්ති ස්ථාන වශයෙන් චක්කු සෝත ගාන ජීව කාය මන කියලා ආයතන 6යි. 6 වරක් 18යි. අපි වේදනානුපස්සනාව වඩනවන අපි සමහර වෙලාවට සුඛං වේදනං කියනකොට හිතාගෙන කයේ ඇති සැපේ විතරයි. දුක්ඛං වේදනං කියනකොට අපි හිතාගෙන කයේ ඇති දුක විතරයි නෑ. සුඛං වේදනං කියනකොට කායික මානසික විදිහට සියලුම සැපයක් හැටියට දකිනවා. දුක්ඛං වේදනං කියනකොට කායික මානසික විදිහට ඒ කියන්නේ දුක්ඛ දෝමනස කියන දෙකම දුක්ඛ යන ගණයට යන්නේ. උපේක්ෂා කියනකොට සාමිස නිරාමිසෝ කියන මෙහෙම පැත්තේ උපේක්ෂා. මේ වේදනානුපස්සනාව හරියටම බැලුවොත් මෙතනදී ටිකක් තීක්ෂණ වෙනකොට තමයි පුළුවන් වෙන්නේ. මොකද සිතක උපදින ගතිය අල්ලගන්න චිත්තගතට නැඹුරු වෙන හොඳ අවධානයෙන් ඉන්න ගතියක් තියෙන තිබුණොත් තමයි ඔබට වේදනාව ගැන බලන්න පුළුවන්. මේ වේදනානුපස්සනාව වඩන්න පුළුවන් නම් කය අනුව රළුවට බල ඉන්න තරම් අපහසු නැහැ. ඉක්මනට නීවරණ ගන්න පුළුවන්. දුක. හැබැයි මතක තියාගන්න ඕන. කය අනුව බලන කෙනෙක් හිත සමාධි කරනවා නම් එතෙන්ටමයි වේදනාව අනුව බලලා හිත සමාධි එන්නේ. එතෙන්ටමයි හිත අනුව බලලා එන්නේ. ධර්මය අනුව බලලා එන්නේ. සතිපට්ඨානේ කායනුපස්සනාව වඩන කෙනා හීනයි, වේදනානුපස්සනාව වඩන කෙනා ප්‍රණීතයි. වේදනානුපස්සනාව වඩන කෙනා හීනයි, කායනුපස්සනාව වඩන කෙනා ප්‍රණීතයි කියන එකක් නෑ. කෙනාගේ පහසුකම් විතරයි. මම ඔයගලන්ට පොඩි උපමාවක් මතක් කළොත් අපිට මේ කාම ලෝකේ කාම තණ්හාව ලේසියෙන්ම පහසුවෙන්ම ඉක්මනින් අතහරින්න කෙටිම ක්‍රමයක් වේදනාව ගැන බලන්න හිත උඩු කරනවා. ඒක බලන්න හිත උඩු කිරීමටම විතරක සංසිඳන මොකද ඒක සියුම් ගතියක් අල්ලගන්න. මම මේකේ කලින් මතක් කරලා කියනවා ඉස්සෙල්ලා රළු නිමිත්තකින් මතක් කරන්න කොහොමද? ඔයගලන්ට පොල්ලකින් කවුරු හරි ගැහුවොත් ක්‍රීඩේනේ ක්‍රීඩේ හොඳට බලන්න අර මේ කැලල කයට වැදිලා කය තැනුම නිසා කාය සංපස්සජා වේදනා කියන තැනක වේදනාව ඇවිල්ලා මිසක කිසි වෙලාවක අර කයට වැදුණු මේ කැලල නිසා ඔබට සැප දුක් ඇවිල්ලා කියනවාද කියලා නෑ.
ඔබ කවදාවත්ම කායික පරිබාහිර වස්තුවක් එතකොට විඳලා තියෙනවද? විඳලා නැහැ. අද දවසේදී ඔබ වේදනානුපස්සනාව වඩනකොට ඔබට හසු වෙන්නේ කායික පරිබාහිර වස්තු තමයි සැප හා දුක හැටියට. මෙන්න මේක හම්බුනොත් නම් හරි සැපයි කියලා ඔබ බාහිර වස්තු නෙමෙයි සැප පහකට දකින්නේ. මෙන්න මේ කටු ඇවුනොත් නම් හරියම විසයි කියලා බාහිර නිමිති නෙමෙයිද ඔබ ප්‍රපංච වශයෙන් ගන්න. ඇයි? ඇත්තටම හැමදාම මුදුවට ඇඟේ හැකෙන මෙට්ටෙකුයි කලුවට ඇනුණු කටුවකුයි ওই දෙකෙන් එකක්වත් අපි විදලා තියෙනවද කියලා බලන්න. මේ දෙකම කාය ස්පර්ශ වුණාම ස්පර්ශයට හේතු වෙච්ච නානත්වයෙන් මත කාය සංපස්සජා වේදනා කාය සංපස්සේ නිසා වේදනාවක් ඇති වුණා කියන තැන මේ වේදනානුපස්සනාව ඊට වේදනාව පෙන්නලා පස්සපච්ච වේදනා සමුදය ධම්මනුපස්සීව වේදනස්ම විරති වේදනාව ඇතිවීම පෙන්වන්නේ කොහොමද? ස්පර්ශ නිසා කාය සංපස්සජා වේදනා කියන එක ලොකු අර්ථයක් තියෙනවා. මම ඉස්සෙල්ලා ගත්තේ ඒක ප්‍රකට නිසා බොහෝම සැපසහගතයි බොහෝම දුක්සහගතයි මේ ස්පර්ශයන් කියලා බාහිර පොට්ටබ්බ ආයතනයේ එක්ක ඇලීම ගැටීමක් අපිට හිතින්නේ නැහැ. හොඳ නරකක් හිතින්නේ නැහැ. බාහිරයට තණ්හා වශයෙන් පොට්ටබ්බ ආයතනයට නැමුණු මනස මම මුලින් මතක් කළා මේ සතිපට්ඨානෙන් කරන්නේ පළවෙනි කෘත්‍යය මොකක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනයට නැමුණු විසුරුණු මනස නතර කරන එකයි කරන්නේ. ඔබ වේදනානුපස්සනාව නොවඩන තාක් බාහිර පොට්ටබ්බ ආයතනයට නැඹුරු වෙලා සැප දුක් දෙක විඳිනවා කියන එක නවත්තන්න බෑ. ඒ නතර කරනකොට ඒ විඳිනකොට මොකද වෙලා කියන්නේ කියලා දන්නවද? මලේ පිටිකෙමින් උපන්න සුවඳේක මල්ලගත්තා වගේ මේ ස්පර්ශය නිසා හටගත්ත තණ්හාව ඒ ටික මල්ලගෙන තියෙනවා. ඒකට පුත්‍රයෙක් ඉන්නවා. ඔබ වේදනානුපස්සනාව වඩනකොට ඒ පුද්ගලයා නිර්මාණය වෙන්න වේදනාවට නැවෙන්න බෑ. ආපහු අහුවෙන්නේ. ඒ විදිහමයි මම මේ උපමාවෙන් ගත්තේ චක්කු සංපස්සජ වේදනා. මෙහෙම ක්‍රිය එහෙම බලනකොට මේ ඇහැට බාහිර රූපය කැටිලා චක්කු විඥානයකට චක්කු සංපස්සජ වේදනාවක් කියන එක පතාකට. ඔබට දැන් මේ ඇහැට ස්පර්ශ වෙච්ච ආරම්භ සැප ආරම්භයක් විදිහට තමයි කියලා නේද කියලා හඳුනාගත්තොත් මේ රූපේ සැපයි රූපේ සුභයි කියන තැනකට රූපේ නිමිත්තට ගොඩෙන්නේ. වේදනානුපස්සනාව වඩන කෙනෙක් නම් හැම වෙලාවටම මේ ප්‍රපංචයෙන් යුක්ත සාමාන්‍ය මානසිකයෙන් යුක්ත ලෝකයට වඩා විශේෂණයකටපත් වෙනවා. සෝත සංපස්සජ වේදනා මේ ශබ්දයේ නානත්වයේ මත මිහිරිකම් ඇති. මිහිරි ශබ්දයක් ආවොත් ඒ කනට ඒ ශබ්දය ඇති වෙච්ච නිසා මේ සැප වේදනාවක් ඇතිවෙනවා නේද කියලා දැක්කොත් ඒ ශබ්දයේ සැප සහගතයි හොඳයි කියලා ඔබ බාහිර සත්‍යෙත් නැගෙන්නේ. ශබ්දය කටුකයි. දුක් වේදනාවට හේතු වෙච්ච සෝත ස්පර්ශ නිසා මේ දුක් වේදනාව ආවා කියලා ඔබ දැක්කොත් ඔබ කිසි වෙලාවක මේ දුක ඇති උනේ අර වේදනාවෙන් අර ශබ්දයෙන් කියලා ශබ්දයට ගැට ගන්නෑ මේ වේදනාව. ඒ මොනහම ඔබට දැනුමක්වත් හොඳක්වත් හොඳ ශබ්ද නරක ශබ්ද හිතින්නේ නැහැ. ඔබ හොඳ ශබ්ද සහ නරක ශබ්ද කියන එක බෙදුනේ ඔබේ වේදනාව මත. ඔබට සැප වේදනාවක් නම් ආවේ ඒක හොඳයි. ඔබට ආවේ දුක් වේදනාවක් නම් ඒක නරකයි. නමුත් සෝත සංපස්සජ වේදනාව සෝත සංපස්සේ ඇතුලේ නම් මේ වේදනාව එකද තියෙන්නේ ඒ හොඳයි නරකයි දෙකම තිබිලා තියෙන්නේ බෙදලා තියෙන්නේ ඔබේ ආයතන පැත්තේ අභ්‍යන්තර පැත්තේ
හොඳ නරක කියලා දෙකට හේතු වෙන්න ඔබ තුල හොඳ නරක උපදින්න හේතු වෙච්ච ධර්මයේ හොඳ නරක නැහැ. ගාන සම්පස්සචා වේදනා. නාසයට සුවඳ දුගඳ කියලා දෙකක් තියෙනවා. යම් ගන්ධයක් නාසයට ස්පර්ශ වෙනකොට ඔබ තුල සැප වේදනාවක් ඇති වෙනවා නම් ඒක ඔබට සුවඳයි. හොඳයි. යම් ගන්ධයක් ඇති වෙනකොට ඔබට දුක් වේදනාවක් ඇති වුණොත් ඒක දුකයි. හැබැයි දෙකම ගාන සම්පස්සචා. නාසයට ස්පර්ශ වෙන්නේ. කිසි වෙලාවක නාසයවත් ගන්ධයවත් කියන තැනින් නෙමෙයි හොඳ නරක දෙතුනේ. සැප දුක් කියන තැන. සැප දුක් දෙකම කොතනින්ද? ගාන සම්පස්සචා වේදනා. ඔබ වේදන කොසනා බැලුවොත් වඩන කෙනෙක් නම් යෝග උචරේ වුණා. සුවඳ දැනෙනකොටම මේ සැප වේදනාවට හේතු ගන්ධ ස්පර්ශ නිසා සැප වේදනාව ආවා කියලා දැක්කොත් ස්පර්ශ නිසා ආවා කියලා දැක්කොත් ඔබට මේ හොඳ සුවඳ නේද කියලා එන්නේ. විනීත ලෝකයේ පිටුදුන්නස. එන්නේ මේ සැප වේදනා. සබ්දෝකේ. ගාන සම්පස්සජ වේදනා. දුක් වේදනාවට හේතු ස්පර්ශ නිසා මේ දුකට ආවා කියලා දැක්කොත් ඔබට ගන්ධය වෙන නරකයි කියලා. මේ විදිහට සාමිසක ඇහැට රූපයක් දැක්කත් කනට ශබ්දයක් ආවොත් නාසයට ගන්ධයක් එක්ක දිවට රසක් හම්බුණා ඔබ චක්කු සම්පස්සජ සෝත සම්පස්සජ ගාන සම්පස්සජ ජීව සම්පස්සජ කාය සම්පස්සජ මනෝ සම්පස්සජ කියනකොට සම්පස්සිය නිසා කියන තැන දැක්කොත් වේදනාව ගන්නවා ස්පර්ශ නිසා කියලා දැක්කොත් ස්පර්ශයට හේතු වෙච්ච ධර්මතාව හසු වෙන්නේ නැහැ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හරින් සීඝ්‍රයෙන් වේගෙම ඔබට මිදෙන්න පුළුවන් කිත්තිම මඟක් වේදනුපස්සනාව වඩනවා. ඊගොල්ලෝ ඔබ මනෝ සම්පස්කාර වේද ධර්මයේ ගැන හරි අතීතයේ කළ දෙයක් හරි සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට ඒ නිසා තමන්ට සැපක් නම් එන්නේ හිතට ඒක හොඳයි. ඒ මනෝ හිතට එන්නේ දුකක් නම් ඒක නරකයි. ඒ සිහි කරන අරමුණ හොඳ සහ නරකුනේ ඔබේ සැප වේදනාව සහ දුක් වේදනාවට සාපේක්ෂයි. ඒ සැප හා දුක ආවේ ස්පර්ශ මනෝ සම්පත්තිය නිසා කියලා දැක්කොත් මනෝ සම්පත්තිය ඇති කරපු අවුරුදු ගණන් ඈත පෙන්වන භවයකට ඔබේ මනස යන්නේ. කුඩාකාරී ඉස්සර පුද්ගලයෙක් කෙනෙක්ව මතක් වෙච්ච සිද්ධියකට යන්නේ. දැන් මේ මනෝ සම්පත්තිය උපන වේදනාවක් එක දකිනකොටම අතීත යන ප්‍රපංච නතර වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කෙනෙකුට පුළුවන් වේදනුපස්සනාව වඩන්න. හැබැයි වේදනුපස්සනාව වඩන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඔබ කරන්නට ඕනේ පරිමුඛං සතින් උපට්ඨිත. හොඳට නාසය ළඟ හෝ තොල් දෙක ළඟ සිහිය පිටවා ගන්නට ඕනේ. පරිසම්පදා මාර්ගයේ සතිපට්ඨාන කතාවේ හොඳට පෙන්නනවා. වේදනා උපට්ඨිතා හෝතින සති. වේදනාව කියන්නේ සිහිය පිටවන්නේ උපස්ථිතිය කියලා සිත්න කවුරුත් පමණයි. සතිච උපට්ඨානච්ච. සිහිය දෙවෙනවා උපස්ථිතිය දෙවෙනවා. සිහිය පිටවා ගැනීම දෙවෙනවා. සිහියකුත් වෙනවා සිහිය පිටවා ගැනීමකුත් වෙනවා. වේදනාව කියන්නේ සිහිය පිටවා ගැනීමක් නෙවෙයි. ඒක මතක් කළේ ඔබ මේ නාස්‍ය ළඟ හෝ තුල් දෙක ගාව හොඳට සිහිය පිටවා ගන්න. ඔබට ටික කාලයක් යනකොට නාසය තුල් දෙකකින් නිමිති නැගෙනවා. සිහිය ඔබට පිටනවා. මේ සිහිය පිටුවා ගත්තාම
මේ සිහිය පිටුවා ගන්න එකෙන් හිතේ තනියම කතා කරන ගතිය වේගෙන් අඩු වෙනවා. මේ සිහිය පිටුවා ගන්න එක ඔබට සමතේ කෘත්‍ය කරලා දෙනවා. සිහිය පිටුවාගෙන උපදින අරමුණක් හැම අරමුණකම වේදනාව හඳුනා ගන්නකොට මේ වේදනාවේ ඇත්ත නොදන්නා කමින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ආයතනයේ තලු නැවීමෙන් ඇති වෙන ලෝභ දේශ ටික වළක්වනවා. ඒක කරන්නේ ප්‍රඥාවෙන්. මේ කාය සංපස්ස නිසා වේදනාවක් ඇති වුණා නේද කියලා දැක්කොත් මේ පොල් කැලෙන්නේ මට දුක ආවේ මේ පොල් කැලෙන්නේ සැප ආවේ කියලා ඔබ කියලා දැක්ලදි කරන්නේ දී කැලලට. ඒ වගේ චක්ක සම්පස්ය නිසා මේ සැපක් ආව නේද? ඒක හඳුනගන්න හැම වෙලාවෙම මෙහෙම ඉන්නකොට සැපයි කියලා පෙනෙනකොටම වෙනද වගේ ලස්සන රූපයක් කියලා හිතන එක වෙනුවට මෙයා දැන් කරන්නේ මෙයා හැම වෙලාවෙම සිහින් ඉන්නේ ඒ වෙලාවට එනවට ඕදාරික සුඛමත් වේදනාව ප්‍රකට කරගන්න. ප්‍රියයි කියන්නේ චක්ක සම්පස්ය නිසා සැප වේදනාවක් ඇති වෙලා නේද? කියලා හඳුනා ගන්නකොටම මේ හඳුනා ගැනීම පමණකින්ම අතහැරලා තියෙන්නේ මොකේද? රූප ආයතනේ හැසිරෙන්න පුළුවන්කම. මේ වේදනාව සැපයි කියලා සැප චක්කු සම්පස්සේ නිසා සැප වේදනාව කොපන්නා කියලා පෙන්වන්න බැරුවත් වෙලා තියෙන මොකද්ද? අනේ හරි ලස්සනයිනේ මේ රූපය කියලා ඔබ රූපේ හැසිරෙන්න. රූපං විස්වා සති මුත්තා පියන් නිමිත්තං මනසිකරන්තු සාරද්ද චිත්තෝ වේදයති සංජාජ්ජෝසාය චිත්තති. අන්න හොදට පෙන්නනවා. රූපං විස්වා සති මුත්තා. එහෙන් රූපයක් දැකලා සිහි මුලා වුණොත් මොකද වෙන්නේ? සාරද්ද චිත්තෝ වේදයති අනුන සිටේ විදිනවා. සංජාජ්ජෝසාය චිත්තති. එහිම දැසගෙන පවතිනවා පුදුම එකපාරේ වෙච්ච. හැටි වේදනා චක්කු සම්පස්සේ නිසා මේ වේදනාව ඇති වුණාගේ සැපය ඉහි සැපයි බාහිර රූපේ සැප නෙමෙයි. බාහිර රූපේ හොඳෝ බාහිර රූපේ නරක උනේ හැම වෙලාවෙම ඒ නිසා ඔබ තුල උපදින සැප වේදනාව දුක් වේදනාව කියන දෙකට සාපේක්ෂව බව හිතන්න. ඔබට ලෝකේ හොඳ වුණා නම් හොඳ වෙලා තියෙන හැම එකක්ම සැපට සාපේක්ෂව ඍජුව අක්‍රාකාර. නරක වෙලා තියෙන හැම දෙයක්ම දුකට සාපේක්ෂව ඍජුව අක්‍රාකාර. එතකොට ඔබ ඒක දැක්කොත් හොඳ හෝ නරක හෝ කියලා රූපයක ගැටෙන්න යන්නේ නැහැ. ඔබේ අරමුණට දැසගෙන ඉන්න එක නතර වෙනවා. අන්න ඒ ටික කරන්න වේදනාව අනුව නුවණින් බලනකොට විනීත ලෝකයේ අභිජා දෝමනස හොඳයි කියලා රූපාරම්මනේ හැතරෙන එක නතර වුණා කියන්නේ අභිජාව නතර වෙලා. මේ දුක් වේදනාව උපන්න දේ දෙක හඳුනා ගන්නකොට නරකයි කියලා රූප ආයතනෙ ගැටෙනකම නතර වුණා කියන්නේ විනය ලෝකේ දෝමනස තුන්නත නික්මනවා. මේ විදිහට හැම අරමුණක් ගන්නම ඔබ සියුම් වේදනාව ගැන පරීක්ෂාකාරී වුණොත් ඔබට කිසි වෙලාවක ලෝභ සහගතව දේශ සහගතව රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතන කියන ආයතන ටිකේ හැසිරෙන්න තේස්ත්‍රිතුරු වෙන්නේ නැති වෙයි. ඔබ ලෝභ දේශ දෙක හික්මීම සඳහා යම් වේදනාවක් නැවත යථාභූත සුව බලයිනම් ආධුනික කෙනාට වේදනාව කියන්නේ මෙන්න මේක නේද කියලා ලෝකයා මේ තරම් නැරෙන්න හදන ලං කරගන්න ඉවත් කරගන්න හදන ගතිය වේදනාව කියන ස්පර්ශයකට ඉපදිලා ස්පර්ශ නැති වෙන ධර්මතාවය නේද කියලා යථාභූත ඥානය ඇති වෙන ආධුනිකයට. මේ වේදනාවේ ඇත්ත පිළිහිටිය පෙන්වන පැත්තට කියනවා සත්‍ය. නාසිකාග්‍රේව මුඛ නිමිත්ත සිහිය පිටවකට එකට කියනවා සිහිය. මේ සිහිය පිටුවාගෙන නුවණින් මේක බලන්න. සිහිය පිටුවාගත්ත එක ඔබට සමුදේ වෙනවා. ලෝභ දේශ දෙක ඉක්මන විදිහට වේදනාව නුවණින් බලන එක.
ප්‍රඥාව වෙනවා. එතන හැම වෙලාවෙම සුඛ වේදනා වේද්‍යමාන සුඛ වේදනා වේද්‍යමිත පජානාති කියලා කියන්නේ තමම සැප වේදනාව විඳිනකොට විඳින බව හඳුනා ගන්න කියනවා. දුක් වේදනාව විඳිනකොට විඳින බව හඳුනා ගන්න කියනවා. උපේක්ෂා වේදනාව විඳිනකොට විඳින බව හඳුනා ගන්න කියනවා. බලන්න කොච්චර ලස්සනද කියලා කියනවාද. ඒක සාමිසව නිර්ාමිසව වෙන්න පුළුවන්. සමහරට ඔය ලස්සන බුදු පින්තූරයක් බලලා බණ පොතක් බලලා සතුටක් වෙන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා මේ සතුට රූපේ චක්ක සම්පස්සේ නිසා යාව හැදෙන්නේ නිකරන්නේ. මේක දොස් රහිතයි. ආදීනව නැහැ කියලා දන්නවා මේක කුසල. බණපදයේ තහනක සතුටක් වෙන්න පුළුවන්. හැබැයි නෙකම තහනකට සතුට නෙමෙයි සිංහෝ කල්ලේ නෙක නෙමෙයි. මේ කාමනික සතුට නෙමෙයි නෙකම තහනකට. සතුට ඒකත් හදවතක්. නිරන්තරයි. මේ විදිහට ඊට පස්සේ තව සත්‍ය පුද්ගලයෙක් කියලා ඉන්නවා නම් එතනද මේ වේදනා පස්සනාව නොවැළඳ කම නිසා නේද එළින්නේ දෙන්නේ. පුද්ගලයේ සත්‍ය දුක් විඳවන්නේ එතනද තියෙන මේ වගේ ධර්මතාවයක් නේද කියලා බාහිර කයට බාහිර වේදනාව කියන තැනට කබල බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට වේදනාව පස්සනාව බලනකොට සීලයක පිළිතලා දිට්ඨිය රුජුයි ජාතිය දුක මොකක්ද ජාතිය හිතන ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නා සිවිදින්ටත් වෙනවා මත ප්‍රතිසන්දිත කර්මත් රැස් වෙන නිසා ජාතිය දුක දුකට හේතුව තණ්හාව උපාදාන මේ තණ්හා උපාදාන බව නිරුද්ධ කළොත් ජාති දුක නිරුද්ධ වෙනවා විතරක් නෙවෙයි නතු පුද්ගල භාවය කර්ම වශයෙන් හිතින්නේ නැහැ කියලා ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවයි කියන තැන ඥාති නිරෝධ ගාමී ප්‍රතිපදාවයි කියන තැන තමයි දර්ශනෙ තිබුණේ. එහෙම තිබෙලා ඒක තමයි දික්කිය සීලයක පිළිපියා සීලයක පිළිලා මේ වගේ වේදනා පස්සනාව වඩන. වේදනාව වඩන්න සීය පිළිපුවාගත් එක සමතය වේදනාවම උනුවලින් බලන එක විදර්ශනාව. සීලයක පිළිතලා සමත විදර්ශනාව වඩනකොට වඩන්න වෙන්නේ මොකද්ද? ටිකෙන් ටික මේ වේදනාව නිසාම හටගෙන වේදනාවම අසු කරගෙන යන පුද්ගලයාගේ වෙනවා. මේ ටික මෙහෙම කරනකොට යම් දවසක් තියෙයි ඔබට මේ ස්කන්ධ ටික සම්පූර්ණ පිළිසිඳ දකින්න පුළුවන්. ශේක පුද්ගලයා වේදනාව පරිණිය වෙනවා මේ සතිපට්ඨාන කරනකොට. ආධුනික කෙනා කරනකොට වේදනාව යථාභූත ඥානය එනවා. තවදුරටත් සීලයක පිළිතුර සිහිය පිළිතුරගෙන මොවනේ බලනකොට සීල සමාධි ප්‍රඥා කරනකොට වේදනාව පරිණිය වෙනවා පිළිසිඳ දකිනවා. වේදනාව පිළිසිඳ දකිනකොට මොකද වෙන්නේ? වේදනාව ඇසුර කරගෙන පවතින තණ්හාවක් තියෙන එක ගෙවෙනවා. තණ්හාව ගෙවුණු ගමන් මොකද වෙන්නේ? ජාතිය නිරුද්ධ වෙනවා. පුද්ගල නිරුද්ධ වෙනවා. දුක්ඛ නිරුද්ධ වෙනවා. අජරාමර වෙනවා. රහතන් වහන්සේ මේ වේදනාව ගැන බලනකොට වේදනාවේ නොයලි නොගැටි මිදිලා පවතින දිට්ඨ ධම්ම සෝසුමාසෙ. ඉතින් මෙන්න මේ විදිහට සතර සතිපට්ඨානයේ වැඩි යුතුයි වේදනා වසනත් හොත් කරන මොකද තියෙනවා. නමුත් වේදනාපස්සනාව අද මතක් කළොත් ඒක කාලේ අපිට වැය කරන් දෙන්න මොකද ඒකට තොර වටින ටිකක් අපිට ඕනේ. මෙතෙන්ට අපි මේ සතිපට්ඨානයේ වඩන්න පැමිණි යුක්තිය මේ වගේ අතිශය වටිනා දර්ශනාත්මක වටපිටාවක් තුල පිහිටලා ඉඳගන්න. ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෙන්වන්නේ ලෝකයේ දුක මොකක්ද පටිච්චසමුප්පාදයේ පෙන්වන්නම අවිද්‍යාව පටන් ගන්න ජාති. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපාය. ජාතිය කියන එක දුක කියන එක පෙන්වන්න තමයි යන්නේ. මොකද ජාතිය කියන එක දුක. මොකක් නිසාද ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න ඇති වෙනවා. ඊන පුද්ගල කර්මත් රැස් කරගන්න. ඒ ජාති දුක ඇති උනේ මෙන්න මේ වගේ සිද්ධාන්තයකටයි කියලා හමු නොවුණු තෙලි නොවුණු මේ පුද්ගලයා,  කවදාව ජාතිය කලකිරෙන්නේ පුද්ගල භාවයේ කලකිරෙන්නේ.
ඉපදීමේ දොස් දකින්නේ. පුද්ගලයා ජීවත් වෙන්න ජාතිය පෝෂණය කරන්න උත්සාහවත් වෙන ඉපදුණු කෙනා කොහොම හරි ජීවත් වෙන්න ගන්නවා. දැන් මේ දර්ශනය හිතුවොත් එයා කොහොම හරි ජාතියෙන් මිදෙන්නේ ඉපදීමේ ඉපදුණු කෙනා රාම ක්‍රිති මුතු මැණික් ගොඩ ගහලා තවත් මේ පුද්ගල භාවයේ දියුණු කළා ස්කන්ධ ටික අතහැරන දවසට නිර්වයවත් කියලා දන්නවා. කර්මත් රැස් කරනවා කියන ආදීන දෙක දකින්නකොට පුද්ගලයා රැස් කරන්නේ. මොකද තණ්හාව නිසා පුද්ගලයා උපදින්නේ කියලා දැක්කහම එකතු වෙන්නේ මේ පුද්ගලයා දියුණු වෙන්නේ කියලා දැක්කා. එදාටයි එයා ජාතිය කලකිරෙන්නේ. දුකේ කලකිරෙන්නේ. දුකේ කලකිරුණු තැනයි දුක්ඛ නිරෝධය සඳහා උත්සාහවත් වෙන්නේ. ඒ නිසායි මේ සතිපට්ඨාන වඩන නිදර්ශනය වටින්නේ. ඉතින් ඒ නිසා අපි අද ගැන කතා කළා. ඉතින් හැමදෙනාම මේ කියපු ආකාරයට ඉදිරියට අපි තව කතා කරමු. මේ කාලවලදී වේදනාව ගැන බලන්න උත්සාහවත් වෙන්න. කලින් කාලට මේ පටිච්චසමුප්පාදයෙන් මෙහෙ කරන්නේ. පටිච්චසමුප්පාදයෙන් මෙහෙ කරන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔබ සියලු දෙනාටම මේ දේශනාව හේතු කාරණේ වේවා කියලා කල්පනා කරගන්නට මේ සියලු ආකාරයෙන්ම අදවසේදී පහල කරගත්තා වූ මේ සියලු කුසල කර්මයන් ලෝකීය සම්බුද්ධ ශාසනයත් එවැගේම මේ ආගම විශේෂිත අධිකෘතු ශාසන මාම ක්‍රිෂ්ඨකාරක සිල් දෙවියෝ මේ පිඟාන මොදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කර ගනිමින් දිව්‍ය පතන බෝධියකින් උතුම් නිවන සැලසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පිඟාන මොදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු